SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූලි 30 බ්‍රහස්පතින්දා සිරස්තල මද්‍රව්‍ය ගුවනින් ගෙන ගිය උකුස්සෙක් සොයා ගැනේ හිමිකරු අංගොඩ ලොක්කා බව පොලිසිය කියයි. කළුතර නවීන පන්නේ නීති විරෝධී ස්කාගාරයක් වැටලේ. මද්‍රව්‍ය චාවාරමේ නිරත වූ රාජ්‍ය සේවකින් දෙදෙනෙකු අත්අඩංගුවට. මීගමුව බන්ධනාගාරයට අදත් තාප්පයට උඩින් ජංගම දුරකථන. සිරකරුවන්ට සැපදුන් සම්පායෝ අතුරුදන් වී අදට දින 8ක්. එහෙමයි සමහර විමර්ශන තියෙන යන වේගයත් සමහර දේවල් තියෙනවා ඇවිල්ලා අපි කරන ක්‍රමවේද අපි ඉලිට කියන්නේ නැහැ නෙවිලා. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වැළඹේ. කන්දකාඩු ආසාදිතයෙකුගෙන් බෝ වී ඇති බවට සැකයක්. 2012 ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම 25%ක්. අසාමාන්‍ය වර්ධනය සැක සහිතයි. හිටපු බුද්ධි ප්‍රධානියෙකු පාස්කු කොමිසමට කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to රේසරය හරිම සුමුදුයි. ධනසිරි අමරතුංග අංක 2 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් නොබාදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වාසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. මද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීම සඳහා උකුස්සෙකු යොදා ගැනීමේ පුවතක් අද වාර්තා වූයේ මද්‍රව්‍ය ජාවාරම කොතෙක් විහිදී ඇති බවට කදිම නිදසුනක් සපයමින්. පොලිසිය පැවසුවේ පාතාල නායක අංගොඩ ලොක්කා විසින් භාවිත කර ඇති මෙම උකුස්සා විදෙස් රටක සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇති බවයි. මේ අතර අයිස් මද්‍රව්‍ය සමග කැලණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් දෙදෙනෙකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. අපරාධකරුවෙකු වැඩ අංගොඩ ලොක්කා විසින් මද්‍රව්‍ය රැගෙන යාමට භාවිත කළ බවට සැකකෙරෙන උකුස්සා අද අතුරුගිරිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ බස්නාහිර බුද්ධ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. ඒ මීගොඩ නාවලමුල්ල කනත්තපාර ප්‍රදේශයේදී. මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. කුස ඇලි මුහුදු උකුස්සා නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් එකවර ඔසවාගෙන යාමේ හැකියාව පවතිනවා. වනජීවී නිලධාරීන් පවසන්නේ මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බවයි. මෙහිදී වායු රයිෆලයක්ද සොයාගත් අතර උකුස්සා වනජීවී දෙපාර්තමේන්තුවට බහර දෙනු ලැබුවා. මේ අතර කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරු හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරියා අයිස් මද්‍රව්‍ය සමග කැලණිය පට්ටිය හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 250ක් පමණ සොයාගත් බවයි. මේ අතර කළුතර හීනටියංගල ප්‍රදේශයේ අධිතාක්ෂණික උපකරණ සහිතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයක් කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් ඊයේ වටලනු ලැබුවා. මෙහිදී කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ මෙහිදී අවසරලත් මත්පැන් වලට සමාන මත්පැන් ඒවා ඇසුරුම් කිරීමට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ මත්පැන් පිර වූ මිලිලීටර් 150 බෝතල් 10කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි. එමෙන්ම මෙහිදී විකිණීමට සූදානම් කළ හා නොකළ මත්පැන් ලීටර් 4000ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර අදත් මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකළ ජංගම දුරකථන 4ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම මහර බන්ධනාගාරය තුළට විසිකළ ජංගම දුරකථන 2ක්, දුම් වැටි පැකට්ටුවක්, දුම්කොළ, හෙරොයින්, මත්පැති සහ ලයිටරයක් අද බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.
මේ අතර මේගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී අයුරින් සැප පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අතුරුදන් වී අදට දින 8ක්. අද දිනේ වන විටත් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ. ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමේ නීතිපතිවරයාගේ කාර්යභාරයට පොලිස්පතිවරයා කිසිදු සහයක් නොදක්වන බවයි. හෙට දිනට පෙර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණයට කැඳවිය යුතු බව සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අවධාරණය කළා. රජයේ නීතිඥයා මෙහිදී පැවසුවේ බන්ධනාගාර ආශ්‍රිතව ක්‍රිමිනල් එන්ටර්ප්‍රයිසස් එකක් නොහොත් අපරාධ සමූහ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති සම්පායෝ දූෂණ දූරාවලියේ බැබලෙන තරුවක් බවයි. එවැනි පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරයා මියුගම මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. මේ සම්බන්ධයෙන් ටෝක් විත් චතුර වැඩසටහනේදී අප වැඩබලන පොලිස්පතිවරයාගෙන් කරුණු විමසුවා. ඔබතුමාලට බැරි වුණා එක් නිලධාරියෙක් චෝදනාවට ලක් වෙච්ච නිලධාරියා නෑ බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියා මීගමුවේ සම්පායෝ කියන නිලධාරියා ඔහු ගැම චෝදනාව සම්බන්ධයෙන් දින ගණනාවක් ගත වෙලා අත්අඩංගුවට ගන්න නිලධාරියාව ලොකු චෝදනාවක් මේක. චතුර ඔය නිලධාරිය සම්බන්ධව විමර්ශන පටන් ගත්ත ආකාරය කවුරුත් දන්නේ නැහැ නේ. ඇයි හදිසියෙන් මේ වගේ කෙනෙක්ගෙන විමර්ශන පටන් ගත්තේ කොහොමද? ඇයි පටන් ගත්තේ කියන එක කිව්ලා. ඉස්සෙල්ලා අපි යෝගෙන හිවුවා නම් ඉදිරියේදී ඔය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ විමර්ශන පටන් ගත්තේ පොලිසියද? පොලිසිය. බුද්ධි තොරතුරු මත පදනම් වෙච්ච විමර්ශන ඇවිල්ලා. ඉතින් ඒවා ওই තරන්නේ තව තියෙනවා ඇවිල්ලා. ඉතින් මෙහෙමයි සමහර විමර්ශන තියෙන යන වේගයක් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඇවිල්ලා අපිට කරන්න පුළුවන් උපරිම අපි කරන ක්‍රමවේද අපි ඉලිට කියන්නේ නැහැ නේ ඇවිල්ලා. ඉතින් ඒකෙන්ද කවුරුත් ඉලින් කෑ ගැහුවේ කියලා අපි ඒකට සැලෙන්නේ නැහැ. ඒක එච්චර අපිට අදාළත් නැහැ ඇවිල්ලා. නීතිපතියෙක් කියන විදිහට වැඩ කරන්න බැඳිලා නැද්ද පොලිසිය? නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි ශක්තිමත් යුතු ඇවිල්ලා. ඊටමත් ගෞරවණීය තැනක් වෙන්න ඕනේ. ඒක තිබ්බේ නැත්නම් සමස්ත නීතිපතියට ඊටමත් අදින් බලපානවා. කවුරු මොනවා කිව්වත් පොලිසිය වශයෙන් අපි දැනගන්න ඕනේ ඇවිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ගෞරවය, ඒක තියෙන උත්තරීතර භාවය ආරක්ෂා කරන්න ඇවිල්ලා. ඒක කරන්නේ නැතුව අපි මේ පුද්ගලික දේවල් වලට අපි හිතනවා නම් ඇවිල්ලා හැඟීම් වලට ගියොත් වෙන්නේ සමස්ත පද්ධතිය ඔක්කොම කඩන් වැටෙනවා. ඒකෙන්ද අපි පරණත ආයතනයක් වශයෙන් අපි බලන්න ඕනේ ඇවිල්ලා උසාවියේ, එතකොට විශ්වකාරවලු, එතකොට නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේ දේවල් ශක්තිමත්ව තියෙනවා. එතකොට තමයි රටේ අපරාධකාරයෝ දන්නවා ශක්තිමත් නීති පද්ධතියක් හා නීතිපති ක්‍රමවේදයක් තියෙනවා කියන එක ඇවිල්ලා. මේ අතර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාගේ සහෝදරයා සහ සහෝදරියගෙන් අද පැය 2ක ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. 2012දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් ජාතික සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව ජාතික බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. හිටපු බුද්ධි ප්‍රධානියා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. තුන්වන දිනටත් ඊයේ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් නිලන්ත ජයවර්ධන මහතා 2015 ජූලි මාස 20 වන දින එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රථවාහන අංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාට යවන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. එහි දැක්වුණේ 2003 මුස්ලිම් සිසුන් 5 දෙනෙකුට සීමා වූ නීති විද්‍යාලයට 2012 දී 78 දෙනෙකු බඳවාගෙන ඇති බවයි. 2003 දී 2.4%ක්ව පැවති මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය 2012 වර්ෂය වන විට 25.24% ලෙස අසාමාන්‍ය අයුරින් ඉහළ ගොස් ඇති බව හිටපු බුද්ධි ප්‍රධානියා කොමිසමට ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍යාංශය තුළ පැවති ගැටලුවක් වූ එම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශයද දැනුවත් කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජිකයෙකු ප්‍රශ්න කර සිටියේ මෙලෙස අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් බඳවා ගැනීම වැඩිවීමට හේතුව කුමක්ද යන්නයි. ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ටාසයක් බහුතරය සමග කරන අරගලයක් මේට මුල් වී ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කළා. බුද්ධි ලේඛනයේ ඇතුළත් තවත් කරුණක් කොමිසමට දැනුම් දුන් ජයවර්ධන මහතා පැවසුවේ 2013 දී ජමීතුල් උලමා සංවිධානය ආයතන 204ක භාණ්ඩ 4500ක් සඳහා හලාල් සහතික නිකුත් කර තිබූ බවයි. ඉන් ජමීතුල් උලමා සංවිධානය මාසිකව රුපියල් මිලියන 1.5ක මුදලක් උපයාගෙන තිබෙනවා. අද සිව්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ 2018 වසර අවසානයේ වන විට සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත් ආශ්‍රිත ආගමික ස්ථාන කිහිපයකට සිදු කර තිබූ පහරදීම් පිළිබඳව තමන් පොලිස්පති පූජිත් ජයසුන්දරට ලිඛිතව දැනුම් දී තිබූ බවයි. එමෙන්ම කාත්තාන්කුඩියේ පිහිටි ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සෑම ඉරුදිනකම ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් කරා රැගෙන යා යුතු බවට සහරන් හෂීම් දේශන පවත්වමින් සිටි බවද තමන් පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කළා. එවැනි අනතුරක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකළේ ඇයිදයි කොමිසම කළ ප්‍රශ්න කිරීමේදී හිටපු බුද්ධි ප්‍රධානියා පැවසුවේ
එලෙස සිදු කළේ නම් ජාතීන් අතර ගැටුම් ඇතිවිය හැකිව තිබූ බවයි. එමෙන්ම එම කාලය තුළ දේශපාලනික වශයෙන් පක්ෂ දෙකක් රට පාලනය කළ බැවින් එම පක්ෂ දෙකෙහි දර්ශනය පිළිබඳව ගැටලු පැවතියා. එබැවින් තමන්ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස අමතර පීඩනයක් එල්ල කෙරුණත් සහරන්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය පාලනය කළ පක්ෂ දෙකම නියෝජනය කළ ආරක්ෂක කවුන්සිලයේදී දැනුවත් කළ බව ජයවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් 2017දී ඇමරිකාවට සහ ඉන්දියාවට IS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් පැවති බැවින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවන ලෙස එවක ආරක්ෂක ලේකම්වරයාට තමන් නිර්දේශ කළ බව නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. එහිදී කොමිසම ප්‍රශ්න කළේ විදෙස් රටකට තිබූ තර්ජනයක් සම්බන්ධයෙන් ආරක්ෂාව සැපයීමට නිර්දේශ කළ ඔබ මෙරට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීමට පමණක් සීමා වීම දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේද යන්නයි. සහරන් හෂිම් සමාජය තුළ සිටීම බරපතල තර්ජනයක් බව තමන් වටහාගෙන සිටි බැවින් විශේෂ කණ්ඩායමක් යොදවා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට පාස්කු ප්‍රහාරයට වසරකට පෙර වගකියුත්තන්ට ලිඛිතව දැනුවත් කළේ සැකකරුවන් සැඟව සිටින ස්ථානද නිශ්චිතව පෙන්වා දෙමින් බව හිටපු බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළා. නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වූවන් 94 දෙනෙකුගේ නම් ලයිස්තුවක් 2017 දීත් 130 දෙනෙකුගේ නම් ලයිස්තුවක් 2018 දීත් තමන් වගකිවිය යුතු අංශ වෙත යොමු කළ බවයි. කෙසේ වෙතත් අතීතයේදී පොලිස් විශේෂකාර්ය බලකාය ත්‍රස්ත විමර්ශන කොට්ටාසය රාජ්‍ය බුද්ධි සේවය යටතේ පැවති කාලයේබින් තම සේවා කාලය තුළ අත්අඩංගුවට ගැනීම සෝදිසි මෙහෙයුම් කිරීමේ හැකියාවක් නොවූ බව නිලන්ත ජයවර්ධන මහතා පෙන්වා දුන්නා. පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය සහායකයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි. පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඒ ඉකුත් 28 වනදා ලංකාපුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයම යොදාගෙන සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. එලෙස එම කාර්ය මණ්ඩලයේ යොදා ගනිමින් PCR පරීක්ෂාවන් සිදු කර ඇත්තේ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව ඉකුත් ජූලි 16 වනදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී හඳුනා ගැනීම නිසයි. ඒ අනුව ඊයේ හඳුනාගැනුණු කාර්යාල කාර්ය සහායකයාට කොවිඩ් වැළඳී ඇත්තේ ඔහුගෙන් බවට මෙවන විට සැකපල කෙරෙනවා. කෙසේ වෙතත් මෙම ආසාදිතයා ඔහුගේ ආශ්‍රිතයින් අතුරින් වඩාත්ම දුරම ආශ්‍රිතයෙකු ලෙසයි ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් හඳුනාගෙන තිබුණේ. සෞඛ්‍ය අංශ පවසන්නේ ඊයේ හඳුනාගත් ආසාදිතයාගෙන් කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් දක්නට නොලැබුණු බවයි. PCR පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ආසාදිතයා ඊයේ රාත්‍රියේම පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු අතර අද දින ඔහුව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරුණා. මෙම කාර්යාල කාර්ය සහායකයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සැපේන මහජන සේවා නවතා දැමුණා. විෂබීජ හරණය කෙරුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් විවෘතව තැබෙනවා. මේ අතර මෙම ආසාදිතයා සේවා ලබා ගැනීම සඳහා පැමිණි බව පැවසෙන ලංකාපුර රාජ්‍ය බැංකුව හා ලංකාපුර මධ්‍යම ආයුර්වේද බෙහෙත් ශාලාවද වසා දමා විෂබීජ හරණයට කටයුතු කෙරුණා. ලංකාපුර 316 තල්පොත පදිංචි මෙම ආසාදිතයාගේ පවුලේ තිදෙනෙකු මේ වන විටත් පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2811ක්. තවත් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 2333 දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 467ක්. මේ අතර ගොලිය කොවිඩ් ආසාදිතයින් ගණන 1,72 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් හේතුවෙන් සිදු සමස්ත මරණ ගණන 6,70,000කට අධිකයි. යුරෝපයේ හා ආසියාවේ රටවල් රැසක කොවිඩ් දෙවැනි රැල්ලක අවදානමක් උද්ගත වී ඇතැයි මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන්නේ ස්පාඤ්ඤයේ, ජර්මනියේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ හා චීනයේ උද්ගතව ඇති නව කොවිඩ් වලලු ඊට නිදසුන් සපයන බවයි. මතුවදුර සහ පාතාලය මර්ධනය කොට ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ කැලණියේ පැවති ජනහමුවකදී. මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වන ජනහමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජනහමු අද දිනේ පුරා පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා අද පළමුවෙන්ම පැමිණියේ අපේක්ෂක සිසිර ජයකොඩි මහතා කැලණිය බස් නැවතුම්පල අසල සංවිධානය කළ ජනහමුවටයි. ගෝඨාභය රාජපක්ෂ මැතිවරණට ජය වේවා! ගෝඨාභය රාජපක්ෂ මැතිවරණට ජය වේවා! නිරත නායකත්වයට ජය වේවා!
ගරු ජනාධිපති ගෝඨාභය මෙහිදී කැලණිය ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගත් දසවැදෑරුම් කැලණි ප්‍රකාශය සිසිර ජයකොඩි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අපේක්ෂක නිමල් ලන්සා මහතා මීගමුව වැල්ලපිටිය ලුයිස් ප්ලේස් ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිවරයා අද දහවල් සහභාගී වුණා. උඩුගම්පොළ සතිපල භූමියේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිවරයා අද පස්වරුවේ සහභාගී වූ අතර එය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතායි. ඊට අමතරව පාතාලයෙන් අපේ ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් දෙයක් තරදෙන්න තියෙනවා. මේක අවුරුදු ගාණක් ඩිවලොප් වෙච්ච එකක්. මාස ගානේ මේක ඉවර කරන්න බෑ. මේකට ලොකු මේකක් ඕන. අනිත් එක අපි යුද්ධ කාලේ මම හැමදාම දැම්මා සිවිල් ආරක්ෂක සමිතිය. ඒගොල්ලන්ගෙන් ගොඩක් තොරතුරු ආවා. ඒ වගේ මේකේ තොරතුරු ගන්න ඕන. පහත මට්ටම උඩ මට්ටම අල්ල ගන්න පුළුවන්. පහත මට්ටම දෙනකොට ඒ වගේ හැමතැනින්ම එනවා නම් මේක කරන්න පුළුවන්. මේ අතර ඕනෑම ආකාරයක මිශ්‍රිත කසල වෙන්කර එක්රැස් කළ හැකි යන්ත්‍රයක් ගම්පොළ අඹකුඹුර පදිංචි විකුම් සම්පත් මහතා විසින් නිර්මාණය කර තිබූ අතර එය මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉන් අනතුරුව අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජායල ගම්පහ බස්නැතුම්පලේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිවරයා සහභාගී වුණා. නාලක ගොඩහේවා මහත්මයාට අංක 10ට මේ අතර මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වුවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර මහමැතිවරණයට තර්ක වදින අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා හොරණ සතිපල භූමියේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ එක් වුණා. අපේක්ෂක ජයන්ත සමරවීර මහතා සංවිධාන කළ ජනහමුව පැවැත්වුණේ වද්දුව කොරස්තුව ක්‍රීඩාංගණයේදී. කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂක පියල් නිශාන්ත මහතා බේරුවල ප්‍රාදේශීය සභා කාර්යාලය අසල සංවිධාන කර තිබූ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. පසුව ජනාධිපතිවරයා එක් වූයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක රෝහිත අබේගුණවර්ධන මහතා කළුතර දුම්රියපල අසල ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවටයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වගකීම් විරහිතව හා සැලැස්මකින් තොරව වියදම් කළ පුද්ගලයන් අග්‍රාමාත්‍ය දුරයට පත් වූහොත් මහත් විනාශයක් සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාවලපිටියේ අද පෙරවරුවේ පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර දෞලගල ප්‍රදේශයට ගුවනින් පැමිණියා. අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නවලපිටිය නගරයේදී සංවිධානය කළ ජනහමුවට අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ලංකා දේශපාලන ඉතිහාසයේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ වැඩිම බලය ගන්න මැතිවරණය තමයි අගෝස්තු මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය කෙනෙක් ඔබතුමාට කියනවා. ඒ ඓතිහාසික ජයග්‍රහණය කාටවත් හරවන්න බෑ. දිස්ත්‍රික්කේ නායක හැටියට මානුවර දිස්ත්‍රික්කේ
මන්ත්‍රීවරු 9 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනියලා අති විශිෂ්ට ජයග්‍රහණයක් ඔබතුමාට ළඟා කරලා දෙන බවත් මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා. උන් හිටපු බලයේ ඉන්න කාලේ කරපු වැඩ ගැන දැන් ටික ටික එළි වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශ, ආගමික අමාත්‍යාංශය තුල ඒ තිබිච්ච මුදල් මොන ආකාරයෙන් වියදම් කරාද, මොන ආකාරයට ඒවා හැසිරුවද, මැතිවරණ කාලෙදී ඔච්චර බිලියන ගාණක් එළියට අරගෙන ඒවයින් මොනවද කරපු වැඩ කියන එක අද කොමිෂන් සභා වාර්තාවලින් තමුන්වහන්සේලා දකින්න ඇති. එවැනි වගකීමක් නැතුව, කිසිම සැලැස්මක් නැතුව අමාත්‍යාංශයක වියදම් කරපු මිනිස්සු බලයට ලැබුණොත් මොන ආකාරයට මුදල් වියදම් කරයිද කියන එක ගැන අපිට අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපිට හිතා ගන්න පුළුවන්. මේ අතර මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා දොළුව නගරයේදී සංවිධානය කළ ජනහමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. ගම්මිරිස් සාධිකාවලට රුවලට මිලක් නොමැතිකම නිසා මිනිසුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පසුගිය කොරෝනා වෛරසයෙන් අපනයන හා ආනයන කිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙනමම රැස්වීමක් තියලා මේක ඉන්දියාව සමග සාකච්ඡා කරන්න, වැඩපිළිවෙලක් සකස් කරන්න දැනටමත් පියවර අරගෙන තියෙනවායි කියන එක මම මතක් කරන්න ඕන. ඒ වගේම සුළු දේවතු හිමියන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීලා නව දැනුම ලබා දීමට කටයුතු කිරීමටත් පෝර සහනාධාරය හා හිඟයකින් තොරව පෝර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට අපි සූදානම් වෙලා තියෙනවා. ග්‍රාමීය පාරවල් කොන්ක්‍රීට් කරන්න, කාපට් කරන්න වැඩපිළිවෙල අපි ඉදිරියට කරන්න සූදානම් කියලා අපි මතක් කරමින් අධිවේගී මාර්ගය ඉතා ඉක්මනින් කරන්නට සූදානම් වෙලා තියෙනවායි කියලා මතක් කරමු. සමගී ජන බලවේගය වටා ඒකරාශී වී සිටින සෙසු පක්ෂ නායකයින්ගේ පැවැත්ම රඳා පැවතුනේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී සිටින තාක් කල් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ජාඇල බලමණ්ඩල රැස්වීම අමතමින්. එක්සත් ජාතික පක්ෂ ජාඇල බලමණ්ඩල රැස්වීම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇල දඬුගමදී පැවැත්වුණා. කියන බලවේගයේ සිංහල බෞද්ධ කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් නෑ එතන. කොහේ පක්ෂය මට පෙන්නන්න. ඉතින් කවුද මේ නියම UMP කියන්නේ? එක පැත්තකින් රවුෆ් හකීම් මෑතුමා. එයා කැපුවත් කොළ මිනිහෙක්ද? අනිත් පැත්තෙන් ඉන්නවා දිගම්බරම් මෑතුමා. එයා කැපුවත් කොළෙක් කෙනෙක්ද? මනෝ ගණේෂන් ඉන්නවා. එයා කැපුවත් කොළද? අපේ ඡන්ද වලට පින් සිද්ධ වෙන්නේ ඉන්නේ. රිෂාඩ් බදුදීන් මෑතුමා එයා කැපුවත් කොළද? චම්පික රණෝක එයා කැපුවත් කොළද? කියනවා මම UMP කාර්යය නෙමෙයි කියලා ප්‍රසිද්ධිය. ඉතින් කොහොමද නියම UMP කාර්යය? අපේ සමහරුකින් එතෙන්ට එකතු වුණා කියලා ඒක UMP වෙන්නේ. UMP කියන්නේ මේ පක්ෂේ. දෝෂාභියෝග ගෙනාවේ වෙලාවේ අපි හිටියේ අපේ නායකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එහෙමයි අපි මේ දේශපාලනය කළේ. නැත්තම් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊටෙන් පස්සේ එතුමාට දේශපාලන අනාගතයක් නෑ. මේ දෝෂාභියෝගේ ඉතින් රෑ මං ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කතා කළේ ඉතින් ඊළඟ දවසේ උදේ මට ඉන්න කිව්වා හම්බෙන්න. මං කස මේ දෙන්න මගේ යාළුවෝ ඒත් අපේ පක්ෂය ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මම ප්‍රේමදාස එක්ක මේකට දෝෂාභියෝගකට විරුද්ධ වුණා. එතුමා කිව්වා හරියට හරි රනිල් පක්ෂය ආරක්ෂා කරන්න ඕන. අන්න එහෙමයි කරේ ඉතින් අපි හදලා තියෙන මේ විදිහට. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණය සඳහා තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරන ජනහමුවක් ඊයේ ටොරින්ටන් මාවතේදී පැවැත්වුණා. අර කුරුණෑගල තිබුණ රාජ සභාව කැඩුවා. ඇත්ත වශයෙන්ම පාණ්ඩ්‍ය දේශයෙන් අපේ දන්ත ධාතුන් වහන්සේ මදුරායට ගෙනිච්චාම ආක්‍රමිකෝ අපි ආපහු අර දන්ත ධාතුන් වහන්සේ ගෙනල්ල පොළොන්නරුවේ තියලා එතන ඉඳන් කුරුණෑගලට ගෙන තමයි දළදා මාලිගාව තිබ්බේ. එම් වැදගත් නැහැ. ඉතින් මේ සිංහලකම ගැන කතා කරන මේ මිනිස්සුට අපේ ඉතිහාසය මොකද දළදා වහන්සේගේ වටිනාකම ඒ මොකුත් දන්නේ නැහැ. පොට්ටුව අර තුරු ජාතිකව කොන් කරනවා. මේ පැත්තෙන් දැන් තියෙනවා බලවේගය කියලා පක්ෂයක්. ඒක අලියා නෙමෙයි. උසාවියමක මේක අලියා නෙමෙයි. මේක වෙන පක්ෂයක්. ඒ පක්ෂේ නෑ සිංහල පක්ෂයක්. එතන තියෙනවා මම මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගලවපු ඒවා. ඒ කෑලි අරගෙන තියෙනවා. අපේ පාක්ෂිකයන් ඉන්නවා. අපේ හිටපු മന്ത്രിවරු ඉන්නවා. ඒත් සිංහල පක්ෂයක් එතන තියෙනවා. මේගොල්ලෝ බලන්නේ එක්සත් ජාතික පක්ෂයට හානි කරන්න කියලා. ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඉතින් මේක එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. එතෙන්ට ගිහින් ඡන්දෙ දෙනවනේ ඊට පස්සේ ඉතින් අපේ ඒ හරියට ජේවිපියට ඡන්ද දෙනවා පොට්ටුවට ඡන්ද දුන්නා වගේ. අපෙන් ඈත් වෙලා කරන එක. එල්ලවෙන ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ බොරැල්ලේ පැවති ජනහමුවකදී. සමගි ජනබලවේගේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරන ජනහමුවක් ඊයේ බොරැල්ලේ කැම්බල් පිටියේදී පැවැත්වුණා.
දැන් පොහොට්ටුව අපේ බැංකු හොරුත් එක්ක වෙලා දැන් පටන් අරන් තියෙන ව්‍යාපාරයක් අපිට මඩ ගහන්න. සල්ලි අවභාවිතා කරාලු. මිත්‍රවරුනි මම මගේ අමාත්‍යංශෙන් තේ ඌරක් බීලා නැහැ. මම පරාර්ථකාමීව වැඩ කරන්නේ. උදල් අවභාවිතා කරාලු. කවුද කියන්නේ? තොම්පච හොරුන්ගේ දූතය කොට්ටාසය. මම කියන්න කැමති. මම නියම ප්‍රේමදාස කෙනෙක් වගේ ලෑස්ති. ඕනම චෝදනාවකට මුහුණ දෙන්න. ප්‍රේමදාසලා කවදාවත් වැටෙන්නේ නැහැ මිත්‍රවරුනි. අනිවාර්යෙන්ම සත්‍ය කවදා හෝ ජය ගනී. මම කාමරයක් අස්සේ ඉඳගෙන ප්‍රභූ දේශපාලනය කරන පුද්ගලෙක් නෙමෙයි. අපි ඉන්නේ හැමදාම තමුන්නාන්සලත් එක්ක. අපිට තමුන්නාන්සලා දකින්නකොට පුදුම ශක්තියක් ඇඟට එන්නේ. එහෙනම් මේට වැඩි දීර්ඝව මම කතා කරන්න යන්නේ නැහැ. ආසයි තමුන්නාන්සලත් එක්ක පොඩි සංගීතයක් ගායනා කරන්න නෙවෙයි වාදනය කරන්න. ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමා හොඳයි එතුමා බොහොම ලීඩ් ගිටාරයට බොහෝ සෙයින් ආදරය කරනවා. සමගී ජන බලවේගයට සහය දුන්න එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන සභිකයන් 60 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළා. මෙතර එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතා අද දෙරණට ප්‍රකාශ කළේ දෙවන අධියර යටතේ තවත් පිරිසක් සඳුදා පක්ෂයෙන් නිරපා හැරීමට නියමිත බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුව එම පක්ෂයේ සමාජිකත්වයේ අහෝසි කෙරුණු සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් 53 දෙනාගේ සහ පළාත් පාලන සභිකයන් 60 දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අද මාධ්‍යයට නිකුත් කෙරුණා. එම නම් ලැයිස්තුවට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ අජිත් පී පෙරේරා, රංජන් රාමනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තුෂාර ඉන්දුනිල්, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ සහ සිඩ්නි ජයරත්න යන හිටපු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කර තිබෙනවා. අද පැවති සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවේදී එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැවසුවේ තම බලවේගයට සහය දුන් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන සභිකයන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බවයි. ජනතා ඡන්දයෙන් මැතිවරණයකින් තීරීපත් වූ මන්ත්‍රීවරයෙක් විනය පරීක්ෂණයන් නොතියා ක්‍රමවත් අයින් කරන්න අමාරුයි. ඒ මන්ත්‍රීවරු සියලු දෙනාම ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි අධිකරණයට යන දැන් සියලු කටයුතු කරලා අමාරයි. අධිකරණ තීන්දුවක් දීලා නැහැනේ මේගොල්ලෝ බොරුනේ කියන්නේ. වාරණ නියෝගය විතරයි දීලා නැත්තේ. නඩුව පවත්වාගෙන යනවා. අපිට ලැබෙන තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය වර්ධනය වන නිසා එය පළුදු කිරීමට ආණ්ඩුවේ උපදෙස් අනුව කරන ලද්ද බව ඉතාමත් පැහැදිලිය. ඒ වගේම මම මේ සියලු ක්‍රියාකාරීන්ට දන්වන්න කැමතියි අපි සමගි ජන බලවේගය ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව දන්වා සිටිමි. කෙසේ වෙතත් පක්ෂ සමාජිකත්වයේ අහෝසි කෙරුණු ලැයිස්තුව තුළ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නැහැ. සජිත් ප්‍රේමදාසව නිරපන්නේ නැහැ කෘත්‍යාධිකාරී මණ්ඩලය. පළවෙනි පියවර හැටියට ලංකාව පුරා මැතිවරණ ව්‍යාපාරයේදී දැනට සාක්ෂි ගොනු කරමින් තිබෙන කරුණු කාරණා අනුව කණ්ඩායමක් ඉවත් කරන්න අපි තීරණය කළා තිබෙනවා. තවත් කණ්ඩායම් ගණනාවක් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. තවත් සාක්ෂි අවශ්‍ය නැහැ. ඌ වෙනත් පක්ෂයක සමාජික පමණක් නෙමේ නායකත්වයක් ලබාගෙන රට පුරා ඡන්ද ව්‍යාපාරයක නිරත වෙනවා. යම්කිසි අභියාචනා කාලයක්ද ලබා දීලා තියෙන සජිත් ප්‍රේමදාස. ඒකට කියන්නේ දේශපාලනය කියලා. ඒකට ගැළපෙන පරිදි තමයි අපි තීන්දුව ගන්නෙ. මේ අතර එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැරගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අධීර කිහිපයක් යටතේ පක්ෂයෙන් නිරපා හරින බවයි. ඒ අනුව දෙවැනි අධීර යටතේ තවත් පිරිසක් ලබන සඳුදා පක්ෂයෙන් නිරපා හැරීමට නියමිත බව ඒ මහතා සඳහන් කළා. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන්. අද එක්සත් ජාතික පක්ෂයේ ඔළුවට ගිහිල්ලා තියෙනවා අපිට මේ පාර ආණ්ඩුවක් හදාගන්න බෑ. එහෙනම් ශක්තිමත් විපක්ෂයක්. හැබැයි රනිල්ට ඒක කරන්නත් බෑ. සජිත් ඒක කරන්නත් බෑ. ඒගොල්ලන්ව බැඳලා තියෙන්නේ මහින්දලා.
මෙන්න උඹලාගේ හොරකම් මෙන්න උඹලාගේ හොරකම්. අපි වාසිය අතට හුරේ කියන්න ගියේ නෑ, වැල යන අතට මැස්ස ගහන්න ගියේ නෑ, මෛත්‍රී සරණං ගච්ඡාමි කිව්වේ නෑ. ඒ හන්ද අපට හිරේ යන්න උනා, අපේ ගෙදර උන්දලට හිරේ යන්න උනා, නඩු පිට නඩු වැටුණා, මඩ පිට මඩ වැදුනා. ඒ ඔක්කොටම ඔරොත්තු දීගෙන අපි මේ යුතුයකම ඉටු කළා. අපිට ඕනෙකම තියෙන ගෝඨාභය මහත්තයත් එක්ක රටක් නැගිටවන්න. අගෝස්තු මාසේ 5 වෙනිදා උදේ පාන්දරම පොහොට්ටුව ලකුණු 4 ගහලා මනාප තුනක් තියනවා දෙන්න. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑ. පිය කාවා උකුස්සා කුමන්ත්‍රණ නැවත ඇති වෙන්නත් බෑ. එදා වෙච්ච කුමන්ත්‍රණය නිසා රටත් පරාදයි, ජාතියත් පරාදයි. එක්කෙනෙක් දෙන්නෙක් ලොකු පුටු වලට ගිහිල්ලා සුරසප වින්දා පමණයි. මේ නිකන් එක එක්කෙනා නිකන් මේ බොරු අවලාද නින්දා අපහාස කරනවා. දෙමව්පියනේ දරුවනේ ඔබේ ඡන්දය බාල කරන්න එපා. අද සමහර අය බඩු බෙදනවා, හොරට බෙදනවා. මම නම් මේ ලෝකෙ දෙයක් දෙන්නේ නැහැ. මං අවුරුදු 30ක් කෝටි ප්‍රකෝටි බිලියන් ගානක වැඩ කරලා තියෙනවා. ලැජ්ජ නැති මිනිහා. ජනාධිපතිකම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩින් ගිහිල්ලා ඒ පුටු ඉඳගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට තමයි අඩත් එට්ටම් කරේ මෛත්‍රීපාල සිරිසේන. අපි කර ලොකම වැරද්ද තමයි ඔය මිනිහට ඔය පුටු ඉඳගන්න ඉඩ දුන්න එක. කිසිම විලිලැජ්ජාවකින් තොරව ජනාධිපති හිටිය එක අද තරම් කරන ඇමතිකමකට. ඔව් මීට වැඩි යමක් කරන්න තිබ්බා. මට හිමිය යුතු අගමැතිකම මට ලැබුණා. එහෙම නැත්නම් ජනාධිපතිකම ලැබුණා. සමහර අය තනි මනාප ඉල්ලනවා. මට මනාපයක් මුදුන්නත් තනි මනාප ඉල්ලනට මනාප දෙන්න එපා. අපේ මිනිස්සුන්ගේ හිරේ දානකොට අපෙන් පලි ගන්නකොට ආණ්ඩුවේ බංගලාවල් වලට වලා විස්කි බිබි අප්පුඩි ගගා හිටිය උන්ට මනාප දෙන්න පොහොට්ටුවේ අපිට පයිතියන්ද? කොහමද මුන් මේ සැරේත් පාර්ලිමේන්තුවේ කොනක් අල්ලගෙන තාච්චිය රත් කළා ආය ආප්පයක් දාලා සජිත්ගේ සල්ලි ඉතින් හොඳානේ සල්ලි දුන්නානේ අපි පයින්නවා කියලා මුන් අත් අල්ලගෙන 25ක් එකපාරට මෙහෙ පැත්ත ගිහලා ඉඳගත්තොත් අපේ ආණ්ඩුව විනාශ වෙනවා. මේ ජේෂ්ඨ දේශපාලනඥයන්ට වලකබන වැඩසටහනක් යනවා. ඊයේ පෙරේදා මං කිව්වා මට තොරතුරු ආවා. ඝාතනය කරන්න සැලසුම් තියෙනවා කියන එක. ජගත් පුෂ්ප කුමාර අප්‍රේල් 5ට කලින් මරන්න ඉන්නවලු කියලා ඉක්කිග ගන්නනවා. බොරු හොඳයි. රැවටිලි කාර්යය. දයසිරදයසිරත් හඬනවා. දැක්කද? අපේ රට විශාල ළමා දූෂණ සිද්ධ වෙනකොට ඔය අඬන එක අපි කවදාවත් දැක්කේ නෑ. ජෝර්දාන් වල ඊයේ පෙරේදත් ගහලා එලවලා තිනවා. ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණෙදී. ඒතකොට අඬන්නේ. දැන් ඇඬෙනවා. රැවටිලි කාර්යය. මේවා ගැන කතා කරපුවාම මේ රටේ ඉන්න තුන්වෙනි පන්තියේ දේශපාලඥයෝ මේ ඇඬිල්ල පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේක මේ ඡන්දයට ඇඬුවයි කියලා. මට අඬලා ඡන්ද ගන්න ඕනේ නෑ. මැතිවරණ වේදිකාවලදී අපේක්ෂකයන් පළ කළ තවත් අදහස් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් වන රියාද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ මේජර් ප්‍රදීප් පුඳුගොඩ මහතාට සුභාශිංසන පිරිනැමීමේ විශේෂ උත්සවයක් ඊයේ පස්වරුවේ ඔවුන් අධ්‍යාපනය ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණා. දේශපාලඥයන් පිළිබඳව ජනතාව තුළ තියෙන්නේ විශාල අප්‍රසාදයක් මෙන්ම පිළිකුලක්. අපි දකින්නට ඕනේ දේශපාලඥයන් හැටියට රටේ උන්නතිය වෙනුවෙන් වගේම වංචාවෙන් දූෂණයෙන් තොර වූ දේශපාලන ගමනක් අපි ආරම්භ කළ යුතුයි. දුටුගැමුණු ගැව්වා, සද්දාතිස්ස වැව්වා, රට පෙරට තිව්වා, අපිත් එක්වෙමු අසා මෙව්වා. ජාතිවාදය ආගම්වාදය ඔස්සලා ජනතාව රැවට්ටුවා. ඔබට මතක ඇති අර වැඩිපුරම ඒ දවස්වල කතා වෙච්ච දෙයක් තමයි අර ડોક્ટર ශාෆි වඳ පෙති දුන්නා කියලා වඳ සත්කම් කරාගේ. මං අහනවා කෝ දැන් ડોક્ટર ශාෆි එක්සත් ජාතික පක්ෂයේ ඩීල් දාන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඩීල් එක තියෙන ජනතාවත් එක්ක. එක්සත් ජාතික පක්ෂයේ මේ ඩීල් හැම එකක්ම ජනතාවත් එක්ක දාලා තියෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදන්න. මේ මහලේකම්වරයා කියන පුජ්‍යලයා මේ ඌමනාව ඉෂ්ට කරන්නේ පොදු ජන සන්ධානයේ මහින්ද රාජපක්ෂගේ. මට ඉවත් කළත් එකයි නැතත් එකයි. ඉතින් ඒක මට අදාළයක් නැහැ. මම අද සමගි ජන බලවේගයෙන් දුරකථනයෙන් ඡන්ද ඉල්ලන අපේක්ෂකෙක්. දැන් මේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති සම්පාදනය කරන ප්‍රතිපත්ති හදන ඒ වගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කතා කරන ඒ ප්‍රතිපත්ති සම්පාදකයෝ තෝරන තැන. හැබැයි අද හාල් කිලෝ 5 බෙදලා සිල් රෙද්ද බෙදලා ඒ තමන් පහුගිය අවුරුදු 5ක් තිස්සේ කරපු නැති දේවල් මේ හාල් කිලෝ 5න් හරි සිල් රෙද්දෙන් හරි දැන් කරන්න බෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම නැහැ. මොකද්ද ඕරේ? ඇත්ත කතන්දරේ මේ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ බෙදීම එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් බෙදීම බොරුවක්, ප්‍රෝඩාවක්, මුලාවක් මේ අය කරන්නේ රංගපෑමක්. අද එක්සත් ජාතික පාක්ෂිකයෙක් ගමක හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ හැම කෙනාම අද වෙනකොට සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා ආර්ථිකය හදන්නේ කොහොමද? ප්‍රශ්න හඳුනගෙන විසඳුම් දීලා ඒ තුලින් රටේ ආර්ථිකය බූස්ට් කරන එක. ඒක නිසාම දුටුගැමුණු යුගයේ සිටම තිබුණු මේ පැණි සහ හකුරු කර්මාන්තය, කිතුල් කර්මාන්තය අනිවාර්යයෙන්ම අපි දිනු කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කරා කිතුල් සංවර්ධන අධිකාරියක් හදන්න, හදලා වැවිලි භෝගයක් බවට පත් කරන්න කියලා.
බලපත්‍ර අහෝසි කරලා නිදහසේ කර්මාන්තය කරගෙන යන්න. තවත් පුවත් කිහිපයක් දැන්. ETI ආයතනය සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන මහත්මීන්ගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා. මේ අතර ETI තැන්පත්කරුවන් අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. හැකිතාක් ඉක්මනට මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරලා මේ සියලු පරීක්ෂණ කටයුතු අවසන් කළා. මේ අයගේ පෞද්ගලික සියලුම දේපල මේ ETI ආයතනයේ යටතට අරගෙන මේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක තමයි දිගින් දිගටම අපි ප්‍රකාශ කරන්නේ. වලස්මුල්ල නගරයේ නවතා තිබූ තිරෝධ රථයක සිටි වයස අවුරුදු 3මාරක දරුවෙක් මවගේ අවධානයෙන් බිදී පාර හරහා දිව යාමේදී ධාවනය වෙමින් තිබූ තිරෝධ රථයක ගැටි අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බරපතල තුවාල ලැබූ දරුවා මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පෞද්ගලික මුල්‍ය ආයතනයකින් ලීසින් පදනම මත ලබාගෙන එහි වාරික මුදල් ගෙවීම අතපස් කර තිබූ තිරෝධරථයක් රැගෙන යාමට පැමිණි සීසවරයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සීසකරු තිරෝධරථය රැගෙන යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මැතිවරණ කොමිසමේ ඉල්ලීමට අනුව khනිජ තෙල් තොග ගබඩා පරයන්ත සමාගම විසින් නිෂ්පාදිත විෂ බීජ හරණ දියර එම කාර්යාලය වෙත ලබා දීම අද කොළොන්නාව නිමාව කාර්යාලය පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒකෙන් තමයි ෂොට් එක එන්නේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 10:30ට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙන අද දෙරණ 360. සුබ රාත්‍රියක්.